අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ඉරිදා රෑ 9:30ට සිටි FM අහන්න. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ගැඹුරු ආස්වාදයේ අනන්තය සොයා පියඹන්න. Max Dura for maximum duration. සිළුම ෆාමසි වලින් Max Dura අතිශයින්ම පිරිමින්ට පමණයි. අයිබෝන් සුන්දර සුබහැන්දෑවක් ප්‍රාර්ථනා කරනවා. ඉරිදා දවස සුපුරුදු වෙලාව සුපුරුදු බලාපොරොත්තුවත් එක්ක ඇලරීස් ලංකා පුද්ගලික සමාගමේ සමාදර අනුග්‍රහයෙන් මැක්ස් ඩියුරා නිෂ්පාදන පෙරත් එක්ක විඳවන්නේ නැතුව ජීවිතේ සතුට අත්විඳින්න අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහන සමග අදත් අපි එකතු වෙමු. ඔබ දැන් හොඳින්ම දන්නවා අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහන තුල අපි කතා කරන්නේ මොනවද? ඒ කතා බහ තුල ඔබට ලබාගත හැකි බොහෝ දේ අපේ තිබෙනවා කියන කාරණේ. ඒ නිසා පුංචි පැටවුන් ඈත් මෑත් කරලා වැඩසටහන සමග එකතු වෙනවා නම් ඔබට වැඩි යමක් හොඳින් ශ්‍රවණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා ආරාධනා කරන වැඩසටහනේ ආරම්භයේම ඔබ අසල සිටින පුංචි දරුවන් ඉවත් කරගෙන වැඩසටහනට එකතු වෙන්න කියන කාරණයත් එක්ක අදත් අපි වැඩසටහන තුලදී කතා කරන්නට ඔබේ ලිංගික ජීවිතයේ ලිංගික සෞඛ්‍ය පිළිබඳව ලිංගික ගැටලු පිළිබඳව කතා බහ කරන්න සූදානම්ින් සිටින්නේ. ඒ සඳහා අපිට සම්පත්දායකයන් දෙදෙනෙක් අපත් සමග එකතු වෙලා ඉන්නවා. අදත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රවී සිල්වා වෛද්‍යතුමත් ඇලරීස් ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය අලවිකලමනාකරු ජානක රාජපක්ෂ දෙපළවම අපි තාම ආදරෙන් වැඩසටහනට පිළිගන්නවා. අයිබෝන් කියලා. අයිබෝන්. ඔබේ ගැටලු වලට ඔබේ අදහස් වලට ඉඩකඩ මේ වැඩසටහන තුළ තිබෙනවා. ඔබ ලිපි මගින් ඔබේ ගැටලු පිළිබඳව දැනුවත් කරනවා නම් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ඇලරීස් ලංකා පුද්ගලික සමාගම නොම්බර 9 හොරණ පාර කැස්බෑව පිළියන්තන කියන ලිපිනයට ලිපි යොමු කළ හැකි. ඒ වගේම දුරකථන මාර්ගයෙන් ඔබේ ගැටලු ප්‍රශ්න යොමු කරනවා නම් 0777යි 923යි 166 හෝ 0777යි 921යි 939 කියන දුරකථන අංකය. ඒ වගේම ඔබ මුහුණු පොත Facebook පරිහරණය කරන කෙනෙක් නම් Max Dura ශ්‍රී ලංකා FB page එකට ඔබට log වෙලා Facebook එක හරහා ඔබේ ගැටලුව ඒ වගේම අදහස් වැඩසටහන පිළිබඳව යොමු කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම Max Dura ශ්‍රී ලංකා Facebook පිටුව තුල මේ නිෂ්පාදන පෙළ පිළිබඳව ඔබව දැනුවත් කරන්නත් ඒ සෝදානමින් සිටින. එහෙනම් අද දවසේ වැඩසටහන තුල කතා කරන මේ කරුණු කාරණාත් එක්ක වඩාත් හොඳින් සම්බන්ධ වෙලා වැඩසටහනට ඉදිරියට යන්න අපි ආරාධනා කරනවා. වෛද්‍යතුමනි, මේ එළඹිලා තියෙන අගෝස්තු මාසයේ, විශේෂයෙන් අගෝස්තු මාසය කියලා කියන්නේ පුංචි දූ දරුවන්ට ඒ වගේම පාසල් නිවාඩු කාලය. ඒ නිසා අම්මලා තාත්තලාට ටිකක් කාර්ය බහුලයි, රාජකාරී බහුලයි. ඒ නිසා මේ සමහර වෙලාවට ජීවිතේ ටිකක් විවේකය කියන දේ අඩු කාලයක්. ඒ නිසා මේ කාලය තුලදී ලිංගික ජීවිතේ කටයුතු කරන්න ටිකක් සමහර වෙලාවට කාලය මදි, කාලය නෑ කියන චෝදනා තිබෙනවා. හැබැයි ඉතින් ඔය වෙලාවට දරුවන්ගේ වැඩත් එක්ක ස්ට්‍රෙස් එක, මානසික පීඩනය වැඩි. හැබැයි මේ මානසික පීඩනය සඳහන් කරනවා හැමදාම මානසික පීඩනය මගහරවා ගැනීමට හොඳම ඔසුව තමයි මේ ලිංගිකව එකතු වීම කියන කාරණය. මෙන්න මේ කාරණයත් එක්ක අපි ගැටලුවකුත් තියෙනවා. මම හිතන්නේ ඔය ස්ට්‍රෙස් එක මගහරවා ගැනීමට මේ කාලේ හොඳම දෙයක් නේද මේ වෛද්‍යතුමනි ලිංගික එකතු වීම කියන කාරණේ. ඇත්තටම විශේෂයෙන්ම සඳහන් කරොත් එහෙම අපි ලිංගිකත්වයේ කියන එක දකින්නේ එක්තරා ආකාරයක ජීවිතයේ කෙනෙකුට ලබන්න පුළුවන් උපරිම සතුට අපිට සඳහන් කරා වගේ. ඒ වගේම අපේ විඩාව එහෙම නැත්නම් වෙහෙස නැත්නම් ස්ට්‍රෙස් එක මගහරව ගන්න පුළුවන් හොඳම විදිය. එතනින් එහාට ගියාම අපි දන්නවා ජීවිතයේ කෙනෙකුට කරන්න පුළුවන් හොඳම ස්වායු ව්‍යායාමයේ විදියට අපි හඳුන්වන්නේ වැඩිම කැලරි ප්‍රමාණයක් දවන්න පුළුවන් ව්‍යායාමයේ විදියට හඳුන්වන්නේ මේ ලිංගිකත්වය කියන එක. අපි වැඩසටහන ආරම්භයේදී මේ පාසල් කාලය ගැන විශේෂයෙන් සඳහන් කරේ. අපි දන්නවා මේ පාසල් නිවාඩු කාලය ඇතුළත ගොඩක් දෙමව්පියන් දුව දරුවන් ගොඩක් ගමන් බිමන් යනවා. ඒ වගේම ගෙදරදී වැඩ කටයුතු වලදී ගෙදර අස්පස් කරන අම්මට උයන පිහින කටයුතු ඒ දේවල් වලදී ලොකු රාජකාරී ගොඩක් පැවරෙනවා. ඒ වගේම මං හිතන්නේ තාත්තට එහෙම නැත්නම් පිරිමි පාර්ශ්වයට ගොඩක් දරුවන් එක කාලය ගත කරන්නේ. ඒ වගේම අපි කලින් සඳහන් කරා ගමන් බිමන් යෑමේදී වගකීම් අරන් යම්කිසි සිදුවීම් එහෙම නැත්නම් ක්‍රියාවලින් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. හැබැයි අමිල මෙන්න මේ අවස්ථාවේදී ඔබ සඳහන් කරා වගේම ලිංගිකත්වයට එහෙම නැත්නම් ලිංගික සම්බන්ධතාවයක් පවත්වන්න හම්බෙන වෙලාව ඒ වගේම අවකාශය ඒ විතරක් නෙමෙයි මේ මානසික සූදානම කියන එක හම්බෙන්නේ ඊටාම අල්පව. හැබැයි මම හිතන්නේ මේකට ඊටාම හොඳ පුංචි උදාහරණයක් මම ඔබත් එක්ක බෙදා හදා ගන්න කැමති එක දෙයක් තමයි
ඔබ ගමනක් බිමනක් එහෙම නැත්නම් ඔබ ට්‍රිප් එකක් විනෝද ගමනක් ගිහිල්ලා ඔබට මේ අවස්ථාව උදා කරගැනීමේ පැහැදිලි හැකියාවක් හම් වෙනවා. ඔබේ දුවා දරුවන් එකේ ගමනක් ගිහිල්ලා ඒ දුවා දරුවන් ආරක්ෂිතව මං හිතන්නේ නාන තටාකයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් එකක් වෙන්න පුළුවන්. එවැනි ස්ථානයක සම්බන්ධ කිරීමක් කරලා ඔබට පුළුවන් ඒ ගිය ගමනේදී අලුත් ස්ථානයක අලුත් විදිහකට අලුත් වටපිටාවක් එක්ක නැවුම් අත්දැකීමක් එක්ක ලිංගික අත්දැකීම කෙනෙක් බෙදා හදා ගන්න. දෙවෙනි දේ විදිහට තව දෙයක් තමයි විශේෂයෙන්ම දුව දරුවන් ඉන්න අවස්ථාවකදී අපි දන්නවා අපේ සාමාන්‍ය ගෙවල් වල තියෙන්නේ නාන කාමර එහෙම නැත්නම් අපි සරල භාෂාවෙන් හඳුන්වන්නේ බාත් รู ම් තියෙන ඉතාම සීමිත සංඛ්‍යාවක්. කාලය කළමනාකර ගැනීමේ ආකාරයට මං හිතන්නේ අම්මටයි තාත්තටයි කරන්න පුළුවන් අපි දත් මැදගෙන එන්න අපි නැත්තම් වොෂ් එකක් දාන් එන්න. එවැනි වූ ව්‍යංග වූ අදහසකින් පස්සේ ඔබට පුළුවන් නාන කාමරයට එහෙම නැත්තම් ඒ කාමරයට ගිහිල්ලා ඒ ලිංගිකත්වයේ කියන එක අත්විඳලා පුංචි වෙලාවක් තුරදී සතුට සැනසීම කෙනෙක් ළඟා කරගෙන ඉන්න. එතකොට මං හිතන්නේ දුවා දරුවන්ට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒක යන්නේ වෙනත් වූ මාර්ගයක එහෙම නැත්තම් කාලය කළමනාකරන කියන්නේ මාධ්‍ය හරේ. මම හැමදාම ඉල්ලන අනිත් දෙයක් තමයි ලිංගිකත්වයෙන් කිසිදු අවස්ථාවක ඔබේ කුඩා දුවා දරුවන් ඉස්සල්ලා ඔවුන්ට දර්ශන ආකාරයට සිදුවීම කියන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද එවැනි වූ දරුවන් අනාගතයේදී එවැනි දේවල් හරහා මානසික ආතතියකට එහෙම නැත්නම් ස්ට්‍රෙස් එකකට අපි සඳහන් කරනවා වගේ දුවා දරුවන් සම්බන්ධ ප්‍රශ්නවලදී ගැටලු සහගත පෙළඹීම් සම්බන්ධ ඒ වගේම දෙමාපියන් සමග එක්තරා ආකාරයක වෛරයක් තරහාවක් පිරිනමන ආකාරයට වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මේක කිසිදු ආකාරයක දුවා දරුවන් ඉස්සරහා මෙවැනි දේවල් හැසිරීමක් මම හිතන්නේ සිද්ධ කිරීම ඉතාම සුදුසු නෑ කියන එකත් මතක් කරනවා. මං කියනවා කලින් කිව්වා වගේ මේ කාලය ඔබ මනස රිලැක්ස් කරගන්න එහෙම නැත්නම් මනස සංසුන් කරගන්න හොඳ දෙයක් තමයි මං කිව්ව උදාහරණ දෙක හරහා ඔබේ ලිංගික ජීවිතය යහපත් ආකාරයට වෙනස් වූ ආකාරයට පවත්වා ගන්න තුලින් යම් කිසි මං හිතන්නේ වෙනස් අත්දැකීමක් ලබා ගැනීම කියන එක. වෛද්‍යතුමනි අපිට මේ දුරකථනයේ මාර්ගයෙන් ගැටලුවක් යොමු කරලා තිබුණා. මේ වයස අවුරුදු 40 50 අතර යුවලා කෝන්ගේ පෞල් ජීවිතය තුළ දැනට අවුරුද්දක කාලයක් තුළදීවත් ලිංගිකව එකතු වෙලා නැහැ. ප්‍රධාන හේතුව විදිහට දක්වලා තියෙන්නේ ඇය සටහන් කළේ තමන්ගේ ස්වාමි පුරුෂයාට තමන්ගේ ලිංගේන්ද්‍රය ප්‍රාණවත් නොවීම කියන කාරණය හරියාකාරව ලිංගේන්ද්‍රය ප්‍රාණවත් වෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී ප්‍රාණවත් වුණත් ක්ෂණික මෝචන තත්වයන් ඇති වෙනවා. ඒ නිසා මේ ගැටලුව නිසා උපරිම තෘප්තියක් හෝ අඩුතරමේ ලිංගිකව එකතු වීමකට පසුබිමක් සැකසෙන්නේ නැහැ. සමහර අවස්ථාවල දැනට තමන්ගේ පෞල් සංස්ථාව තමන් පවත්වාගෙන යන්නේ දරුවන් කියන බොන්ඩ් එක නිසා තමයි මේ පවත්වාගෙන යන්නේ. නැත්නම් තමන්ට ජීවිතේ පවා දැනටම එපා වෙලා කියන කාරණය තමයි ඇය සටහන් කරේ. මේ ගැටලුවට පිළිතුරක් අවශ්‍යයි කියන කාරණය තමයි ඇය සටහන් කළා. මම ගොඩාක්ම සන්තෝෂ වෙනවා ආඩම්බර වෙනවා මෙවන් වූ ප්‍රශ්නයක් මෙවන් වූ අත්දැකීමක් සත්‍ය අත්දැකීමක් අපිත් එක්ක අමිල බෙදා හදා ගැනීම සම්බන්ධව මම හිතන්නේ මේක තමයි අපි වැඩසටහන හරහා ඇත්තටම ඇලරිස් ලංකා පුදුලික සමාගමත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අපි සියලු දෙනාම එකතු වෙලා ලබා දෙන එක්තරා ආකාරයක සමාජ සත්කාරයේ කොටසක් නැත්තම් කොටස් කාර්යය වෙන්න ලැබිච්ච එක අපි ගොඩක් ආඩම්බර වෙනවා ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම මේ ප්‍රශ්නේදී අපිට කරුණු කාරණා කීපයක් දිහා අපේ අවධානය යොමු කරන්න වෙනවා. එකක් තමයි අමිල වයස කියන කතන්දරේ. එහෙම නැත්නම් වයස කියන පරතරය කියන දේ. ඇත්තටම වයස සඳහන් වයස අවුරුදු 47ක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි ගොඩක් කාන්තා පාර්ශ්වය සහ පිරිමි පාර්ශ්වය කෙනෙක් ගත්තම අපේ කාන්තා පාර්ශ්වයේ ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි මම දරුවන් සෑදුවාට පස්සේ දරුවන් ලැබීමෙන් පස්සේ මගේ වැඩි අවධානය කියන එක යොමු කරන්න ඕන දරුවන් වෙත කියන කාරණා. නමුත් ඇය ඊටාම විශ්වාසයෙන් එහෙම නැත්නම් ඊටා දැඩිව ප්‍රකාශ කර තියෙනවා මේ ලිංගිකත්වය කියන එක ඊටාම අත්‍යවශ්‍ය සහ සුදුසු දෙයක් බව යනුමත කරලා තියෙන එක ඊටාම හොඳ කාරණාවක්. මම වැඩසටහන් කීපයකට කලින් අපිට සඳහන් කරා කාන්තාවන්ගෙන් සහ පිරිමින්ගේ මේ ලිංගිකත්වය කියන එක මෝරණ එහෙම නැත්නම් වඩා මුහුකුරා යන කාලය සම්බන්ධ එහෙම නැත්නම් වඩා ජව සම්පන්නව ලබාගත යුතු කාල සම්බන්ධ දෙයක්. එතනදී පිරිමි පාර්ශ්වය ගත්තම ගොඩක් වෙලාට මේ ජව සම්පන්න බව එහෙම නැත්නම් විමසිලිමත් බව එහෙම නැත්නම් මේ තමාගේ අත්දැකීම් හොයා යන කාලෙ විදිහට අපි ගොඩාක් හඳුනන අවුරුදු 18 25 අතර කාලේ. නමුත් කාන්තාවන්ගේ කාලේ ගත්තොත් මේ ලිංගිකත්වයේ සම්බන්ධ මුල්ම අත්දැකීම් මේ කාලේ තමාගේ ආශාව ඕනෑකම කැපවීම කියනක තිබුණාට ලිංගිකත්වයේ මොහුකුරාය නැත්නම් ලිංගිකත්වයේ හරියාකාරව දැනීම හරියාකාර විඳීම කියන කාලේ වෙන්නේ ඇත්තටම අවුරුදු 40කින් පස්සේ කාලේ. මම හිතනවා මේක වෙන්න ඕන අපි සමාජයේ තියෙන රටාවක් අර කතන්දරයක් කාන්තාවන් එක මේ නෝටි 40 කියලා. ඇත්තට මේකේ ස්වභාවික හෝමෝන සම්බන්ධව සත්‍යතාවයක් තියෙනවා. ඒ නිසා පළවෙනි කාරණාව විදිහට මම කියනවා අවුරුදු 40න් පසු කාන්තාවකට ලිංගිකත්වය කියන එක ඊටාම අත්‍යවශ්‍ය දෙයක්. මම එතන ඇත්තටම ෆ්‍රීකවන්සි එක එහෙම නැත්නම් කතරම් කාලයක් කතරම් වෙලාවක් අපි ලිංගිකත්වයේ යෙදීම කියන කාරණාවට එන්න කලින්
ලිංගිකත්වය කියන එක අත්‍යවශ්‍ය කාරණා බව පිරිමි පාර්ශ්වය ඉතාම හොඳින් මතක තියාගන්න. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව ඒ දැනෙන ලිංගිකත්වය කියන එක ආත්මාර්ථකාමී නොවන ලිංගික අත්දැකීමක් කරගන්න ඕන පිරිමි පාර්ශ්වය. අපි දකින්න ගොඩක් කරලා අපේ සමාජය ඇමිල අපි ශ්‍රී ලංකා සමාජය තුළ විශේෂයෙන්ම මේක අත්දැකීම කියන එක අද පුරුදු වෙලා තියෙන පිරිමි පාර්ශ්වය තමාට අවශ්‍ය වීම, තමාගේ අවශ්‍යතාවකදී පමණක් ලිංගිකත්වයට තමාගේ කාන්තාව පොළඹව ගන්නවා. ඊළඟට තමාගේ ලිංගික අවශ්‍යතා ඉෂ්ට කරගත්තට පස්සේ මේ ලිංගික සම්බන්ධතාවය එතනින් ඉවරයි. මම හිතන්නේ මේක ඊටාම වැරදි සාගත දෙයක්. අපි හැමදාම කියනවා ලිංගිකත්වය කියලා කියන්නේ දෙදෙනාගේ හැඟීම් සමග, දෙදෙනාගේ ආශාවන් සමග, දෙදෙනාගේ ආශාවන් හැඟීම් උද්දීපනය කරගෙන ඒ දෙදෙනාගේම හැඟීම් සහ උද්දීපනයේ අවශ්‍යතාව කියන එක ඉෂ්ට කර ගැනීම කියන්නේ. ඔතන අතුරු ප්‍රශ්නයක් මට වෛද්‍යතුමනි නෝ. දැන් පුරුෂයා විසින් ලිංගිකත්වයට කාන්තාවව නතු කර ගැනීම. ඒ කියන්නේ ඔන්න ඔය නතු කරගන්න කියන වචනේ දැන් අපි ලාංකීය සමාජය තුළ පෙරදිග සංස්කෘතිය තුළ කාන්තාවන් ටිකක් ලැජ්ජාශීලී බව තියෙනවා. මෙතෙන්දි කාන්තාවටත් තියෙනව නේද වගකීමක් එතෙන්දී Tamanගේ හැඟීම ඍජුව ප්‍රකාශ කළා. එහෙම නැත්නම් ඉඟිමගින් ප්‍රකාශ කළා. ඒ අවශ්‍ය කාරණේ Tamanට අවශ්‍ය පරිදි මෙන්න මෙහෙම විය යුතුයි කියන කාරණය කාන්තාව ඍජුවම ප්‍රකාශ කරනවා නම් එතෙන්දී අර චෝදනාව පිරිමියා Tamanව නතු කරගෙන ඒ අවශ්‍ය කාරණා සිද්ධ කරගන්නවා කියන කාරණේ නොමැති වෙනව නේද එතන? අමිල ඊටාම හොඳකට සංවිධානය කිරීමක්. නමුත් අපිත් එක්ක බෙදා හදා ගන්න කාන්තාවන් සහ පිරිමින් සම්බන්ධව අපි මේ දේ විශ්ලේෂණය කරොත් එම ගොඩක් කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතාව කෙනෙක් ලිංගික හැඟීම කෙනෙක් කොතරම් දුරට දැනුණත් ඔවුන් වාචිකව එවැනි වූ ප්‍රකාශයක් එහෙම නැත්නම් එවැනි වූ ඉල්ලීමක් ඉදිරිපත් කරන ඉතාම සරල භාෂාවෙන් ගත්තොත් එම මහත්තයා අද අපි දෙන්න එකට ඉමු කියන කතාවවත් මං හිතන්නේ කාන්තා පාර්ශ්වයෙන් එළියට එන්නේ නැහැ. නමුත් කාන්තාවන් බොහෝ දෙනෙක් එවැනි වූ අවශ්‍යතාවකදී එහෙම හැඟීම් තමාට උද්දීපනය කරගැනීමේ අවස්ථාවක් තියෙනකොට ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙනවා කියනවා. එයාලගේ ඉඟිබිඟි එහෙම නැත්නම් හැඟීම් මාර්ගෙන් ඉදිරිපත් කරන උදාහරණයක් විදිහට ඇඳට ආවට පස්සේ සිපුවැල් ඇඳ ගැනීම මගින් එහෙම නැත්නම් ශරීරයේ තෙරපීම මගින් එහෙම නැත්නම් පිරිමියාගේ පුරුෂ ලිංගයේ ආශ්‍රිත ප්‍රදේශයේ සන්තරපණය කරන්න උත්සාහ කිරීම මගින් එහෙම නැත්නම් ඒ සිපුවැල් ඇඳ ගැනීම වෙනදාට තියෙන කාල පරිච්ඡේදය වැඩි කරගන්න ගම එහෙම නැත්නම් තමාගේ අංගපාසක වෙනදාට වඩා පිරිමි පාශයට පෙන්වන්න හදන එකෙන් මෙවැනි වූ එක්තරා ඉඟිබිඟි මාර්ගයෙන් ඒ අවශ්‍යතාව කියන එක එහෙම නැත්නම් ඒ ඕනකම කියන එක පෙන්වන කාන්තා පාශය පුරුදුනොත් අපේ සංස්කෘතිය තුළ එහෙම නැත්නම් අපේ පරාසය තුළ තියෙන ගොඩක් කාන්තාවන් නමිල ඍජුව ඔබ සඳහන් කරා වගේ ලිංගික අවස්ථාව සම්බන්ධව කෙලින් අදහසක් පළ කරන්නේ මං හිතන්නේ ඇත්තට මේ මට්ටමට එන්න පුළුවන් නම් මං හිතන්නේ මේ ප්‍රශ්න ගොඩාක් දුරදිග යන අඩුයි. අද අපි දකින ලොකුම ගැටලුව තමයි මං හිතන්නේ ඒකේ ප්‍රශ්නේ අපි තව චුට්ටකින් යමු. මෙතනදී ඇති වෙන ප්‍රධානම ගැටලුව තමයි කාන්තාව සහ පිරිමියා දරුවන්ගේ ආර්ථික ප්‍රශ්න, ගෙවල් දොරවල් සම්බන්ධ ප්‍රශ්න, රැකියාව සම්බන්ධ කොතරම් දුරට කතා කරා ජීවිතයේ අත්‍යවශ්‍ය ජීවිතයේ වැදගත් ඒ වගේම ජීවිතයේ වඩා සතුට සැනසීම ගැන දෙන මේ ලිංගිකත්වය ගැන විවෘතව කතා නොකරනවා කිව්වොත් මං හිතන්නේ මා නිවැරදි. ඉතින් එතනදී අමිල අපි සඳහන් කරන්න ඕන දේ තමයි අපි කලින් කිව්වා වගේ ලිංගික අවශ්‍යතාව සම්බන්ධව. දෙවෙනි දේ තමයි පිරිමි පාර්ශ්වය ගොඩාක් වෙලාවට ඔබ සඳහන් කරා වගේ මේ ලිංගිකත්වයට ආධිපත්‍යය සහ තමාව නතු කර ගැනීම හැකියාවක් තියෙනවා. හැඟීම් වලින් ක්‍රියාකාරීත්වයෙන් තීරණ ගැනීමෙන් සහ කාලය සම්බන්ධ තීරණය ගැනීම. ඒ නිසා ඔහු බලන්නේ ගොඩාක් වෙලාවට තමාට ලිංගික අවශ්‍යතාවක් තියෙන දේ මේ ලිංගිකත්වයට පෙළඹවාගෙන තමාගේ අවශ්‍ය කටයුතු වලින් පස්සේ ඒක හමාර කරගන්න. මේක ඊටාම වැරදි සහ ආත්මාර්ථකාමී ක්‍රියාවක්. එතනදී අය කෙලින්ම සඳහන් කරලා තියෙනවා ඔහුගේ පුරුෂ ලිංගයේ අප්‍රාණිකත්වයට පත් වෙනවා. එහෙම නැත්නම් පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වුණත් යහපත් වූ ලිංගික ප්‍රවිෂ්ටයක් කිරීමේ හැකියාවක් නැති වෙනවා. එහෙම නැත්නම් තුන්වෙනි ආකාරයට යහපත් වූ ලිංගික ප්‍රවිෂ්ටයක් සිද්ධ කරත් ඊටාම ඉක්මනින් ශුක්‍රාණු පහවෙන එහෙම නැත්නම් අපි මේක හඳුන්වනවා ක්ෂණික මෝචන තත්ත්වයක් කියන එක. මෙතනදී අමිල අපි පිරිමි පාර්ශ්වයේ පැත්තට හැරුණොත් අපි කරුණු කාරණා කීපයක් ගැන සැලකිලිමත් වෙන්න ඕන. එතනදී තමයි මම මුලින් සඳහන් කරා වගේ කාලයත් එක්ක පිරිමි පාර්ශ්වයේ තියෙන මේ පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීම, ඒ වගේම පුරුෂ ලිංගයේ දැඩි වීම, ඒ වගේම පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීම කියන එක රඳවා ගැනීමේ කාලය, ලිංගික උද්දීපනය කියන එක සහ ලිංගික හැකියාව කියන එක, ලිංගික ජවය කියන එක කාලයත් එක්ක ටික ටික අඩු වෙනවා. ඒකට හේතුවක් විදිහට අපි සඳහන්වන්නේ විශේෂයෙන්ම ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය අඩු වීම. දෙවෙනි ආකාරයට ගත්තම රුධිර සංසරණ පද්ධතියේ තියෙන දුර්වලතා. තුන්වෙනි ආකාරයට ගත්තම තියෙනවා ස්නායු දුර්වලතා. මේත් එක්කම අද දවසේදී අපි ගොඩාක්ම බහුලව අපිට හම්බෙන හේතුව තමයි පිරිමි පාර්ශ්වයේ තියෙන අධික මානසික ආතතිය, ස්ට්‍රෙස් එක අපි සඳහන් කරන විදිහට, ඒ වගේම කාර්යබහුලකම මේකට ගොඩාක් අනිත් පැත්තෙන් බලපානවා මිල දුම්පානය සහ
මත්පැන් භාවිතා කිරීම කියන එක. මම හිතන්නේ මෙවැනි කරුණු කාරණා නිසා අද ගොඩාක් අවුරුදු 40ත් අවුරුදු 35ට ගොඩාක් පිරිමි පාර්ශ්වයේ මේ ලිංගිකත්වයේ කියන එකේ ගොඩාක් ශක්තිමත් භාවය කියන එක අඩු වෙලා තියෙනවා. ඒ අඩු වෙලා තියෙන භාවයත් එක්ක අමිල කරන අනිත් වැරද්ද එහෙම නැත්නම් අලිත් වංචාසහගත ක්‍රියාව තමයි පුළුවන් තරම් තමාගේ තියෙන අඩුපාඩුව සම්බන්ධව බෙදා හදා ගන්න නැතුව එහෙම නැත්නම් ඒකට වෛද්‍ය ප්‍රතිකාර ගන්න නැතුව එහෙම නැත්නම් ඒකට අවශ්‍ය යම්කිසි ප්‍රතිඵලදායක දෙයක් ශරීරයට ලබා ගන්න නැතුව කාන්තා පාර්ශ්වය පිටින් තමාගේ වැරද්ද කියන එක පටවල අවසානයේදී ඔහු නිහඬ වෙලා ඔහු සිංහයා වගේ එහෙම නැත්නම් ඔහු වීරයා වගේ වෙනවා. මේක ඊටාම වැරදි නරක ක්‍රියාවක්. මෙතනදී අමිල අපි කරන්න ඕන දෙයක් තමයි පිරිමි පාර්ශ්වයට මම හිතන අපිත් එක්ක එකතු වෙලා යන්නේ ගොඩාක් මැදිවියේ ඉන්න පිරිමි පාර්ශ්වයෙන් මම ඉල්ලා සිටිනවා ඔබට මෙවැනි වූ තත්ත්වයක් විශේෂයෙන්ම ලිංගය ප්‍රාණවත් වීමේ ගැටලුවක් තියෙනවද නැද්ද? ලිංගයේ දැඩිවීමේ ගැටලුවක් තියෙනවද නැද්ද? එහෙම නැත්නම් යහපත් වූ ලිංග ප්‍රවිෂ්ඨ කිරීමේ හැකියාව තියෙනවද නැද්ද? එහෙම නැත්නම් ලිංගික ක්‍රියාවලියේදී ශනික මෝචන තත්ත්වයක්. එහෙම නැත්නම් ඊටාම ඉක්මනින් ශුක්‍රාණු පහවීමේ ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවද නැද්ද කියන ඔබ හඳුනා ගැනීම ඊටාම වැදගත්. එහෙම හඳුනාගත් ගැටලුවකදී මම හිතන්නේ තමාගේ භාර්යාව තමාගේ සහකාරියත් එක්ක මේ සම්බන්ධ විවෘතව කතා කිරීම තුළින් ඔබට මහත් වූ ඊටාම හොඳ ප්‍රතිඵලදායක අවස්ථාවකටපත් වෙන්න පුළුවන්. මම පුංචි උදාහරණයක් කියන්නම් අමිල මේ සම්බන්ධ අයටත් එක්කම අපි හිතමු ඇත්තරම ලිංගයේ ප්‍රාණවත් වීමේ දුර්වලතාවයක් තියෙනවා කියලා. මම හිතන්නේ එතකොට ලිංගයේ ප්‍රාණවත් වීමේ දුර්වලතාවයක් තියෙනකොට එයත් එක්ක බෙදාගත්තම එයා දන්නවා මෙහෙම ගැටලුවක් තියෙනවා ගැන. එතකොට ඔබ දන්නවා අපිට වයසත් එක්ක අධ්‍යක්ීමුත් එක්ක කාන්තාවන්ගේ ලිංගිකත්වයට තියෙන නැඹුරුව කියන එක වැඩි වෙනවා කියන එක. එතකොට ඇය මේ සම්බන්ධ ගැටලු සහගත තත්ත්වයේ සම්බන්ධ හොඳ දැනීමක් අවබෝධයක් තියෙන කෙනෙක් නම් ඇයට පුළුවන් මම හිතන්නේ පිරිමි පාර්ශ්වයේ කෙනාව නැත්තම් තමාගේ සහකාරයාව ඊටාම හොඳ ලිංගික තෘප්තියක් කරා ගෙන යාමට අවශ්‍ය කරන කරුණු කාරණා ඉෂ්ට කිරීම. ඒකට උදාහරණයක් විදියට මම හිතන්නේ ආදරය කිරීම, සිප වැළඳ ගැනීම විශේෂයෙන් මම හිතන්නේ කාන්තා පාර්ශ්වයේ කරන්න පුළුවන් දෙයක් තමයි මේ අවස්ථාවේදී මුඛ සංසර්ගය කියන එක සිද්ධ කිරීම. මම හිතන්නේ මුඛ සංසර්ගය කිරීම සිද්ධ කිරීම හරහා පිරිමි පාර්ශ්වයේ තියෙන යම්කිසි ලිංගික අප්‍රාණික සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවනේ යම් කිසි తాවකාලික ප්‍රතිඵලයකට උද්දීපනය කියන එක වැඩි කරනවා. මම හිතන්නේ ස්නායු ක්‍රියාකාරීත්වය කියන හෝමෝන සංසරණය එහෙම නැත්නම් හෝමෝන ශරීරය ඇතුළු කරන මේ ක්‍රියාවලිය කියන එක මේ හරහා ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඇයගේ සහයෝගයේ සහිතව යම් කිසි ප්‍රාණවත් මට්ටමකදී ලිංගික ප්‍රවිෂ්ඨය කියන එක सिद्ध කරගන්න පුළුවන්. මෙතනදී අමිල කිවිතු කතාවක් තමයි එහෙම ගැටලුවක් තියෙන අවස්ථාවකදී ඊටාම හොඳ ලිංගික ඉරියව්වක් තමයි පිරිමි පාර්ශ්වය යට ඉන්න ඉරියව්වකදී කාන්තා පාර්ශ්වය කියනවා. එහෙම නැත්නම් සහකාරියට ඉහලින් ඇවිත් ලිංගික ප්‍රවිෂ්ඨිය කියන එක සිද්ධ කිරීම. එතනදී පිරිමි කෙනාට ඊටාම පැහැදිලිව තමාගේ පුරුෂ ලිංගයේ පහළට තමාගේ අතින් ඇද තද කිරීමක් මාර්ගයෙන් එක්තරා ආකාරයක ප්‍රාණවත් භාවයක් එහෙම නැත්නම් තද ගතියක් මේ ලිංගික සංසර්ගය සඳහා ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ලිංගික ක්‍රියාවලිය සිතුවලදී මනේ ශුක්‍රාණු පිටවීමක් හෝ එහෙම නැත්නම් ලිංගයේ ප්‍රාණවත් භාවය කියන එක අඩු වෙනවා නම් ඇයට නැවත වතාවක් මේ සයිකල් එක මේ ක්‍රියාදාමය නැවත කරන්න පුළුවන්. ඒ අපි සඳහන් කරා වගේ සිප වැළඳ ගැනීම, ආදරය කිරීම, ස්පර්ශ කිරීම සහ නැවත වතාවක් මුඛ සංසර්ගය කියන කිරීම. මම හිතන්නේ මෙවැනි දේවල් හරහා එක්තරා ආකාරයකට අපට පුළුවන් මේ ප්‍රාණවත් වීමේ දුර්වලතා ඒ වගේම තමයි ශනික මෝචන තත්ත්වයන් මගහරවා ගැනීමේ තත්ත්වයක්. ඉතින් එහාට ගියාම මිල තුන්වෙනි ප්‍රශ්න ආකාරයට අපි පොඩි වෙලාවක් කතා කරොත් මේ ශනික මෝචන තත්ත්වයේ සම්බන්ධ. මේ ශනික මෝචන තත්ත්වයේ සම්බන්ධ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ඒක පැහැදිලි කිරීම. එහෙම නැත්නම් ඩෙෆිනිෂන් එක විදිහට අපි හඳුන්වන්නේ එක්කෝ ඊටාම ඉක්මනින් ශුක්‍රාණු පහක් වීම. එහෙම නැත්නම් ලිංගයේ ප්‍රාණවත් වෙනවා පිරිමි පාර්ශ්වයේ නමුත් යහපත් වූ ලිංගික ප්‍රවිෂ්ඨයට කලින් ශුක්‍රාණු පිට වෙනවා කියන කාරණාව. දෙවෙනි ආකාරය තමයි අමිල යහපත් වූ ලිංගික ප්‍රවිෂ්ඨයක් සිද්ධ කරන්න පුළුවන්. නමුත් කාන්තාවකගේ සූරතාන්තයේ පත්වීමට ප්‍රථම පිරිමි පාර්ශ්වය කෙනාට සූරතාන්තයේ ළඟා වීම. එහෙම නැත්නම් ශුක්‍රාණු පිටවීම කියන කාරණා. මෙතනදී අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ විශේෂ ලිංගික ඇසුරක්. එහෙම නැත්නම් සුවිශේෂ ලිංගික ඇසුරක් විදියට කාන්තාව සහ පිරිමියා දෙපාර්ශ්වයටම සූරතාන්තයෙන් කෙලවර වෙන. මම හිතන්නේ ඒක සරලව සඳහන් කරොත් මානසික සහ ශාරීරිකව සතුට සංතරපණය වූ පසු
ලිංගිකත්වයේ රඳා ගැනීමේ හැකියාවක් තියෙනවා නම් මම හිතන්නේ මේක තමයි යහපත් වූ ලිංගික සම්බන්ධතාවක් කියන්නේ. මෙවැනි ප්‍රශ්නයක් ඇති කර ගන්න බැරි නම් පිරිමි පාර්ශ්වය කෙනෙකුට ඔහුට යම්කිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්න පුළුවන්. එක දෙයක් තමයි මම කලින් සඳහන් කරා වගේ අපි කාන්තාවක් සම්බන්ධයෙන් කාන්තාවගේ උදව් හරහා ඒ ප්‍රාණවත් භාවය කියන එක ලබා ගැනීම. ඒ වගේම ඇය ඉහළින් සිටින ලිංගික ක්‍රියාව කියන එක භාවිතා කිරීම. තුන්වෙනි ආකාරයේ විදිහට ඔහුට ශාරීරිකව මානසිකව දැනෙනවා නම් මට ඊටාම ඉක්මනින් ශුක්‍රාණු පිටවීමට ආසන්නයි කියලා ඔහුට පුළුවන් තමාගේ භාර්යාවට එහෙම නැත්නම් සහකාරියට කියන්න ඔබ ලිංගිකත්වයට සිදු කරන ක්‍රියාවලිය తాවකාලිකව නතර කරන්න. එහෙම නැත්නම් ලිංගික සංචරණය වීම. එහෙම නැත්නම් ලිංගිකව එහා මෙහා වීම කියන එක ඔබට తాවකාලිකව නවත්තමුම ෂණිකව ලිංගික අප්‍රාණිකත්වයට එහෙම නැත්නම් ශුක්‍රාණු පහවීමට ප්‍රථම. එහෙම නැත්නම් පිරිමි පාර්ශ්වය කෙනෙකුට තමා ඒ ලිංග ක්‍රියාවලිය කියන එක සිදු වෙනවා නම් ඔබ අතින් ඔබට පුළුවන් පුරුෂ ලිංගයේ ශිෂ්ණ මුණ්ඩය එහෙම නැත්නම් අපි සරල භාෂාවෙන් හඳුන්වුවොත් එහෙම අපේ පුරුෂ ලිංගයේ ඉහළින් පිට රතු කොටස තමාගේ අල්ලෙන් ඉතා තදින් අල්ලාගෙන සිටීම. එහෙම නැත්නම් තද කිරීම තුළින් පුරුෂ ලිංගයෙන් ලැබෙන රුධිර ප්‍රමාණය తాවකාලිකව අඩු කරලා ශුක්‍රාණු පිටවීම කියන එක පාලනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එසේත් නැත්නම් අත්‍යවශ්‍ය වූ හේතුවක් නිසා තමාගේ ලිංගිකත්වය ප්‍රමාද කර ගැනීමේ හැකියාවක් අවශ්‍ය නම් ඔබට පුළුවන් යම් කිසි සිසිල් වතුර එහෙම නැත්නම් සිසිල් වතුර නැත්නම් සාමාන්‍ය වතුර ප්‍රමාණයක් පුරුෂ ලිංගයේ මේ ශිෂ්ණ මුණ්ඩයේ කොටසට පතිත කිරීම. එහෙම නැත්නම් වතුරක පුරුෂ ලිංගයේ දමා සිටීමෙන් පුරුෂ ලිංගයේ එක්තරා ආකාර සිසිල් කිරීමක් කරා ශිෂ්ණයෙන් එහෙම නැත්නම් ශුක්‍රාණු පිටවීම කියන එක වළක්වා ගැනීම හැකියාවක් තියෙනවා. මම හිතන්නේ මෙවැනි වූ කාරණා කරන්න අමිල මේ කාන්තාවකගේ අවබෝධය දැනීම සහ ඉවසීම කියන එක ඉතා වැදගත් වෙනවා. මෙන්න මේ කරුණු කාරණා නිසා තමයි මම කියන්නේ ඔබ ලිංගිකත්වයේ සම්බන්ධව තියෙන ප්‍රශ්න බෙදා හදා ගැනීම ඉතාම වැදගත් කියන කාරණා. අපි එතනින් අමිල ආයසරයක් එනවා අපිට දුරකථන මැදින් ලබා දුන් යුවතියගේ ප්‍රශ්නට අපි ආවොත් එහෙම අපිට ඊටාම පැහැදිලිව පේන ඇය ඊටාම ඉහළින් ඊටාම අවශ්‍යතාවයෙන් මේ ලිංගිකත්වයේ සම්බන්ධව අත්‍යවශ්‍ය තත්ත්වයක ඉන්නවා කියන කාරණා. ගොඩාක් පිරිමි පාර්ශ්ව හිතන දෙයක් තමයි ලිංගිකත්වය කියන එකට කාන්තාව කියන එක පත් කරන්න අපට අවශ්‍ය වටපිටාවක් ඕන තරම් අපිට තියෙනවා. එහෙම නැත්නම් ඕන තරම් දේවල් තියෙනවා. මම හිතන මිල බටහිර රටවල නම් මෙවැනි ගැටලුවක් ඇති වෙන්නේ වුන් සමහර වෙලාවට එක්ක වෙනත් පුරුෂයෙක් එක්ක යනවා. මොකද ඒ රටවල ලිංගිකත්වය කියන්නේ මෙවැනි සංස්කෘතික සදාචාරණ වටපිටාවක බැඳිච්ච තැනක් නෙමෙයි. එහෙම නැත්නම් අපි දන්නවා දැන් සෙක්ස් ටොයිස් එහෙම නැත්නම් ලිංගිකත්වයේ සම්බන්ධ උපකරණ සමහර වෙලාවට පුරුෂ ලිංගයේ හැඩති දේවල් එහෙම නැත්නම් මම හිතන ලිංගිකත්වයේ සම්බන්ධ තියෙන එක්තරා ආකාරයක යන්ත්‍රෝපකරණ මෙවැනි දේවල් හරහා ලිංගික සංතරපණය කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. නමුත් අපේ රටේ ගොඩාක් රට කාන්තාවන් මෙවැනි දේවල් වලට මුහුණ දීමක් එහෙම නැත්නම් මෙවැනි දේවල් එක්ක ඇත්තටම තමාගේ ලිංගික අත්දැකීම් එක අමිල බෙදා හදා ගන්න නැහැ කියන එක එක්තරා පැත්තකින් අපට සතුටට ආඩම්බරට කාරණාවක්. නමුත් මේ කතා කරන කතානායකයාට ඇත්තටම කරන්න පුළුවන් තේල ගණනාවක් තියෙන එකක් තමයි බෙදා හදා ගැනීම කියන කාරණාව. ඒ වගේම අපි කියපු දේවල් අනුගමනය කිරීම කියන ක්‍රියාවලිය. එතනින් එහාට ඇයව ස්ථානාන්තරණය කරන්න ඔහුට කර හැකි දේවල් බොහොමයි. අපි පියවර වශයෙන් ඉතාම සරලව අමිල සඳහන් කරොත් එම් පළවෙනි කාරණාව තමයි ඔහුටත් පුළුවන් ඇයව ආදරයෙන් රැක බලා ගන්න, ආදරය කරන්න, පිරිමදින්න, ඒ වගේම ලිංගික සම්බන්ධකත්වයෙන් ඔහුට ඉතාම පැහැදිලිව පුළුවන් ඇයව මුඛ සංසර්ගය කිරීම හරහා සූරතාන්තයටම පත් කරන්න. එහෙම නැත්නම් මුඛ සංසර්ගය කිරීම හරහා ඇයව යම්කිසි ලිංගික ආශාව ලිංගික උද්දීපනයකට ලක් කරලා තමාට පුළුවන් වූ කාලයේ ලිංගික ප්‍රවිෂ්ටිය කරා මේ සූරතාන්තය කියන එකට පත් කරන්න. දෙවෙනි ආකාරය තමයි මම වඩා සුදුසුයි කියලා කියනවා නෙමේ. නමුත් අපට අත්‍යවශ්‍ය වූ තැනකදී ඔහුට පුළුවන් තමාගේ ඇඟිලි මාර්ගයෙන් එහෙම නැත්නම් ශරීරයේ තියෙන අත්වල තියෙන ඇඟිලි මාර්ගයෙන් ඇයව ඇත්තටම සංතරපණය කිරීමක් කරන්න. ඒ ක්‍රියාවලිය හරහා මම හිතන්නේ මොවුන් දෙදෙනා අතර තියෙන බෙදා හදා ගැනීම කියන්නේ ආදරය කියන අවබෝධය තුලින් මම හිතන්නේ අවසානයේදී ඔහුත් ඇයත් ඒ වගේම මේ බැඳීම කියන එකත් රැකෙනවත් එක්කම ඔවුන් දෙදෙනාම දවස අවසානයේදී සතුටින් සැනසීමෙන් තමාගේ ජීවිතයට මුහුණ දෙනවා කියන කාරණාව කියන්නේ. ඒ නිසා මම නැවත වතාවක් ඉල්ලා සිටිනවා තමාගේ ප්‍රශ්නේ කියන හඳුනා ගන්න, ඒ වගේම තමාගේ ප්‍රශ්නෙට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න වෛද්‍යවරයෙක් මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් යහපත් වූ ඖෂධ මාර්ගයෙන් තුන්වෙනි ආකාරයේ විදියට මේ කාන්තාවගේ උදව් බෙදා හදා ගන්න. ඒ වගේම ඔබ වැනිම ඔබ වගේම අදහස් හැඟීම් චේතනා බලාපොරොත්තු තියෙන පාර්ශ්වයක් තමයි කාන්තාව. ඒ කාන්තාවකින් සංතරපණය කරන්න ඔබට කල හැකි දේ බොහෝයි. සමහර වෙලාවට මේ දේ ඔබ ක්‍රියාත්මක කරන්න උත්සාහ නොකරන්නේ ඔබ එක්තරා ආකාරයක ඔබව
සංගවා ගැනීමක්, ඔබේ ප්‍රශ්නේ හංගා ගැනීමක්, එහෙම නැත්නම් ඔබව බෙදා හදා ගැනීම බවටපත් නොකරන නිසා මම විශේෂයෙන් ඉල්ලා සිටින මෙවැනි දේවල් සම්බන්ධව ඔබ දැනුවත් වුණොත්, ඔබ යම් කිසි ප්‍රතිකාරයක් ලබා ගත්තොත් මේක හරහා ඔබට ලැබෙන ප්‍රතිඵල කියන එක අති විශිෂ්ටයි. ඒ වගේම පිරිමි පාර්ශ්වය ගැන මම විශේෂයෙන් නැවත මතක් කරනවා. වයසත් එක්ක ඔබේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝන අඩුවීම කියන ස්නායු ක්‍රියාකාරීත්වය අඩුවීම කියන විඩාව වැඩි වීම කියන එක, ඒ වගේම තමයි ඔබගේ ක්‍රියාකාරීත්වයේ ජවය කියන එක අඩුවීමක් සිද්ධ වෙනවා. මෙවැනි දේවල් වලට ඔබට පුළුවන් ඖෂධ මාර්ග, ඔබේ ශක්තිය, ඔබේ ධෛර්යය කියන එක, ඔබේ හැකියාව කියන එක, එහෙම නැත්නම් මං හිතන්නේ ඔබේ ජව සම්පන්නව වැඩි කරන්න මේ හරහා ඔබේ පෞල් ජීවිතයේ, ඔබේ ලිංගිකයේ වඩා යහපත් සාර්ථක ගැනීමේ බොහෝ ප්‍රතිඵල ඔබට අත් කරගන්න පුළුවන්. ගැඹුරු ආස්වාදයේ අනන්තය සොයා පියඹන්න. Max Dura for maximum duration. සිළුම ෆාමසි වලින් Max Dura අතිශයින්ම පිරිමින්ට පමණයි. වෛද්‍යතුමා සඳහන් කළා හෝමෝන ක්‍රියාකාරීත්වයේ අඩපණවීම, විශේෂයෙන් ලිංගික දුර්වලතා, මානසික ආතතිය, මේ කියන දේවල් වලට ඔබට ඖෂධ තියෙනවා කියන කාරණේ. ඇලරිස් ලංකා පුද්ගලික සමාගම මේ සියල්ලටම කදිම ඖෂධයක් නිෂ්පාදනය කරලා තියෙනවා. Max Dura ඖෂධය. Max Dura ඖෂධය පිළිබඳව සහ අන්තර්ගතය මේ කියන දේවල් වලට ප්‍රතිකර්ම කොහොමද Max Dura හරහා ලැබෙන්නේ කියලා අපි චානකයෙන් දැනගමු. ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය කල්පනාකරු චානක රාජපක්ෂ, අපිට කියන්නකෝ මොනවද Max Dura වල තියෙන අන්තර්ගතයන්, කොහොමද ප්‍රතිඵල ලැබෙන්නේ කියන කාරණය. ඔවමිල අද වැඩසටහනේදී ඉතාමත්ම පැහැදිලිව වෛද්‍යතුමා විසින් සඳහන් කළා මේ ලිංගිකත්වය කියන කාරණාව කොයිතරම් වැදගත්ද ජීවිතයේ හොඳ පැවැත්මට කියන කාරණාව පිළිබඳව. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අද දවසේදී අපි එක්තරා කාන්තාවගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන්නා මේ වැඩසටහන ඇතුළේදී වෛද්‍යතුමා විසින්. ඒ කාරණාවදී සඳහන් කරපු විදිහට, ඔබ කියපු විදිහට අමිල, මේ ගැටලු බොහොමයකට හේතු වන කාරණා, ශාරීරිකව වශයෙන් මෙන්ම මානසික වශයෙන් හේතු වන කාරණා ඉතාමත්ම හොඳින් අද වැඩසටහනේදී පැහැදිලි කළා. ඒදී විශේෂයෙන්ම සඳහන් කරපු කාරණාවක් තමයි වෛද්‍යතුමා විසින් මේ මිනිස් සිරුරේ ලිංගික ක්‍රියාවලිය පාලනය කරන හෝමෝන වල ක්‍රියාකාරීත්වය කිසියම් ආකාරයකින් පසුබෑමට ලක් වුණාම ලිංගික වශයෙන් අඩපණවීම, එහෙම නැත්නම් ලිංගික වශයෙන් ඒ ශක්තිමත්භාවය නිසියාකාරයෙන් පවත්වා ගන්න බැරි බව වෛද්‍යතුමා විසින් සඳහන් කළා. විශේෂයෙන්ම ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය සිරුරේ ලිංගික ක්‍රියාකාරීත්වයේ නිසි පැවැත්ම උදෙසා ලොකු බලපෑමක් කරනවා. ඉතින් අපි මෙහිදී සඳහන් කරන්න ඕන මේ Max Dura නිෂ්පාදනය භාවිතා කරද්දී ඔබට පුළුවන් ඔබගේ සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වය යථා තත්වයට, නිසි පරිදි ක්‍රියාකාරීත්වයට පත් කරගන්න. විශේෂයෙන්ම අපි Max Dura නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවට රැගෙන ඇවිල්ලා ඔබට හඳුන්වා දීලා තියෙන මේ නිෂ්පාදනය සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් එකක් විදියට, සාමාන්‍යයෙන් ආහාරමය අතිරේකයක් විදියට තමයි Max Dura නිෂ්පාදනය ඔබට අපි හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් Max Dura නිෂ්පාදනය භාවිතා කරද්දී ඔබට කිසිදු අහිතකර අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. මේ Max Dura නිෂ්පාදනය තුළ අන්තර්ගත කරලා තියෙන Tribulus terrestris නැමැති ශාකසාරය මගින් කෙලින්ම ඔබගේ සිරුරේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනයේ ශ්‍රාවය වීම උත්තේජනය කරනවා. ඒ හරහා හෝමෝන සම්බන්ධ කිසියම් ගැටලුවක් නිසා ඔබට ඔබගේ ලිංගික ජීවිතය තුළ කිසියම් පසුබෑමකට ලක් වෙලා ඉන්නවනම් ඒ තත්ත්වය මගහරවා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ Max Dura නිෂ්පාදනය තුළ අන්තර්ගත කරලා තියෙනවා එපමීඩියම් සාගිටාටම්, පොලීනා කියුපානා, ජින්සෙන් ඔබ ඉතාමත්ම හොඳින් දන්නා ශාකසාරමය ද්‍රව්‍යයක්, විශේෂයෙන්ම ලිංගික උත්තේජනය වැඩි කරන්න භාවිතා කරන. ඒ වගේම තමයි ජින්කෝ බිලෝබා කියන මේ ශාකසාර සියල්ල අන්තර්ගත කරලා තමයි Max Dura නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මෙහිදී වෛද්‍යතුමා විසින් සඳහන් කරපු අර හෝමෝන පිළිබඳ ප්‍රශ්න වගේම මානසික ආතතිය නිසා ඇතිවන ගැටලු සියල්ල මගහරවා ගන්නට පුළුවන් විදිහේ නිෂ්පාදනයක් තමයි Max Dura කියන්නේ. ඒ සඳහා අවශ්‍ය වන ශාකසාරමය අන්තර්ගතයන් Max Dura තුල අන්තර්ගත කරලා තිනවා. ඉතින් අද දවසේදී මේ වැඩසටහන තුල යම්කිසි ප්‍රශ්නයකට මුහුණ දෙන ඒ කාන්තාවට ඇයගේ සමයාට මේ බලපාලා තියෙන ලිංගික වශයෙන් පසුබෑමට පත්වී තිබෙන මේ తත්වය මගහරවා ගන්න අපි කෙලින්ම ආරාධනා කරනවා. මේ විතරක් නෙවෙයි, මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අමිල දේ තමයි මේ එක පවුලක් පිළිබඳව තමයි අද අපි කතා කරේ. එහිදී මෙවැනි දහස් සංඛ්‍යාත පිරිසක් මේ රටේ ඉනවා. ඉතින් අපි මේ වැඩසටහන ගුවන්විදුලි සංස්ථාවත් එක්ක එකතු වෙලා මේ විදිහට ඉදිරිපත් කරන්නේ මේ වගේ දහස් සංඛ්‍යාත පිරිසක් වෙනුවෙන්. ඒ සියලුම දෙනාට අපි ආරාධනා කරනවා කෙලින්ම Max Dura භාවිතා කරන්න. අනිවාර්යෙන්ම ඔබගේ එම ගැටලුව විසඳා ගන්න පුළුවන්. මෙහිදී සඳහන් කරන්න තවත් ප්‍රධානම කාරණාවක් තමයි Max Dura කියන්නේ ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ඉතාමත් ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක්. ඕස්ට්‍රේලියාවේ TGA ප්‍රමිතිකරණ සහතිකය Max Dura නිෂ්පාදනයට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවට රැගෙනීමෙන් අනතුරුව
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ තියෙනවා ශාකසාර පමණක් අන්තර්ගත නිෂ්පාදනයක් විදිහට ඔබට ඉතාමත්ම පහසුවෙන් ළඟම ඇති ඔසුසලින් එහෙම නැත්නම් ඔබට සිංහල බෙහෙත් බඩු කඩයකට ගියත් මේ මැක්සූරා නිෂ්පාදනය ඉතාමත්ම පහසුවෙන් මිලදී ගන්නට පුළුවන්. විඳවන්නේ නැතුව ජීවිතයේ සතුට අත්විඳින්න මග කියන අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහන ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ මැක්ස් ඩියුරා නිෂ්පාදන පෙළත් එක්ක අදත් ඔබට අපි තිලෙන කරේ අදත් අපිට මේ දැනුම බෙදා දෙන්න ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රවී සිල්වා වෛද්‍යතුමත් ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය අලෙවි කළමනාකරු චානක රාජපක්ෂ දෙපළම පැමිණිය ස්තුති පැමිණීම සම්බන්ධයෙන් අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබේ ගැටලු වලට පිළිතුරු සපයන්න අප සූදානම් ලිපි මගින් අපිට ලියනවා නම් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ඇලරිස් ලංකා පුද්ගලික සමාගම නොම්බර 9 හොරණ පාර කැස්බෑව පිළියන්දල කියන ලිපිණයට හරි දුරකථන මාර්ගයෙන් අපිට කතා කරනවා නම් 0777යි 923යි 166 හෝ 0777යි 921යි 939 කියන දුරකථනාංක මාර්ගයෙන් Facebook පරිහරණය කරන කෙනෙක් නම් ඔබ මැක්ස් ඩියුරා ශ්‍රී ලංකා Facebook අඩවියේ ඔබේ ප්‍රශ්නය යොමු කිරීමේ හැකියාවක් ඔබට තියෙනවා. එහෙමනම් ලබන ඉරිදාත් සුපුරුදු විදිහට හමු වෙමු. විඳවන්නේ නැතුව ජීවිතයේ සතුට අත්විඳින්න මැක්ස් ඩියුරා නිෂ්පාදන පෙළත් සමග අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහන තුළ. ගැඹුරු ආස්වාදයේ අනන්තය සොයා පියඹන්න. Max Dura for maximum duration. සිළුම ෆාමසි වලින් Max Dura අතිශයින්ම පිරිමින්ට පමණයි. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ඉරිදා රෑ 9:30ට City FM අහන්න. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.